ඔබ සමට සුබ සබත් දවසක් වේවා. ජාත්‍යන්තර මිෂනාරි සංගමය සහ සෙවන්ත් ඇඩ්වෙන්ටිස් ප්‍රතිසංස්කරණ සභාව ඇතුළුව ප්‍රතිසංස්කරණ හඬ වෙනුවෙන් ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔබ සැම ඉතා සාදරයෙන් අපි පිළිගන්න කැමැතියි. පළමු කොට උන්වහන්සේගේ උදව් ඉල්ලා අප සියලු දෙනා හිස් නම යාඥා කරමු. අපට මහත්සේ ප්‍රේම කරන්නා වූ ස්වර්ගයේ පියාණෙනි, මේ අනගි අවස්ථාව ඔබ වහන්සේ අපිට ලබා දීම ගැන මේ අලංකාර වූ ඔබ වහන්සේගේ ශුද්ධ වූ දවස වන සබත් දවසේදී ඔබ වහන්සේට නමස්කාර කිරීමටත් ඔබ වහන්සේ ගැන හැදෑරීමටත් ලබා දුන අවස්ථාවට අනේක වාරයක් ස්තුතියි ස්වාමීනි. අප සමග වැඩ සිටිමින් ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන අපට ඔබ වහන්සේගේ සත්‍යයන් අවබෝධ කර ගැනීමට අපට වරම් දෙනමින් ඉල්ලා සිටිමින් අප කළා වූ සියලුම වැරදි වලටත් පව් වලටත් ඔබ වහන්සේගේ නාමයෙන් කමාව ඉල්ලා සිටිමින් යටත් වන්නේ අපගේ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පින්වත් නාමයේ උදෙසාය. ආමෙන්. හරි. අද දවසේදී අපි ඊට වැදගත් පාඩමක් බලන්න යනවා. ස්වාමින් වහන්සේගේ යාඥාව. ස්වාමින් වහන්සේගේ යාඥාව අපිට ඉතාමත් වැදගත්. මොකද ක්‍රිස්තුස් වහන්සේ විසින් උන්වහන්සේගේ ගෝලයන්ට ස්වාමින් වහන්සේගේ යාඥාව කෙසේ විය යුතුද කියලා ඔවුන්ට කියා දුන්න අවස්ථාවක් තමයි අපි මේදී දකින්නේ. එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේ අපට මේක පාඩමක් හැටියටයි කියලා දීලා තියෙන්නේ. එතකොට ඒ අනුව අපි බලනවා ස්වාමින් වහන්සේගේ යාඥාව පිළිබඳව, එහෙම නැත්නම් එහි අන්තර්ගතයේ පිළිබඳවත්, එහි තිබෙන දේවල් තුලින් අප පාඩම් ඉගෙන ගත යුතු ආකාරය පිළිබඳවත් අද දවසේදී අපි එහි පළමු කොටස හදාරන්නට යනවා. පළමු කොටස කියලා කිව්වහම ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණෙනි කියන ඒ කොටස සහ උන්වහන්සේගේ නාමයේ ගෞරවය පිණිස මේ සඳහන් කිරීම පිළිබඳව අපි අද හදාරන්නට යනවා. මුලින්ම අපි දෙයක් මතක තබා ගත යුතුයි. ස්වාමින් වහන්සේගේ යාඥාව අපි තැන් දෙකකදී අලුත් ග්‍රීස්මේ දකිනවා. එකක් අපි දකිනවා මතෙව්ගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 9 සිට 13 දක්වා පදවල. අනික් එක අපි දකිනවා ලූකේ සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදයේ 1 සිට 4 පද කියවුවහම අපි දකිනවා මේ ස්ථාන දෙකේම උන්වහන්සේ සඳහන් කරනවා. අපි ලූකේ සුභාරංචියට දැන් අපගේ අවධානය යොමු කරමු. ලූකේ සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදය ලූක් 11 අපි මේක දකිනවා ස්වාමීන් වහන්සේගේ ආඥාව කියලා මාතෘකාවක් සහිතව 11 වෙනි පරිච්ඡේදය පටන් ගන්නවා. මම සම්පූර්ණයෙන්ම පද 4ම කියවන්නම්. ඊට පස්සේ අපි මේ පිළිබඳව බලමු. ස්වාමීන් වහන්සේගේ ආඥාව. තවද උන්වහන්සේ එක් තැනක යාඥා කරපමින් සිට නිමා වූ පසු උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කතා කොට ස්වාමීනි, යොහන් තමාගේ ගෝලයන්ට ඉගන්වුවක් මෙන් අපටත් යාඥා කරන්නට ඉගැන්වුව මැනවයි කීවේය. උන්වහන්සේද ඔවුන්ට කියනසේක් නුඹලා යාඥා කරන කල පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය ඒවා අපේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව. අපේ පව් අපට කමා කළ මැනව. මක් නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමා වෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙව්ව මැනවයි කියාපල්ලායයි කීසේක. දැන් අපි මේ ලූකේ සුභාරංචියේ මේ ආකාරයෙන් මේ පදවල අපි මේක දකිනවා. අපි පොඩ්ඩක් මතෙව්ගේ සුභාරංචියට දැන් පෙරලමු. මතෙව්ගේ සුභාරංචියේ මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 9 සිට අපි බැලුවොත් එහි 9 සිට 13 දක්වා බැලුවොත් ඒකේ තියෙනවා ස්වාමීන් වහන්සේගේ ආඥාව නැවත වතාවක්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේහිද කරනු ලැබේවා. අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව. අපේ නායකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ ණයත් අපට කමා කළ මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා නපුරාගෙන් අප ගැලෙව්ව මැනව.
මෙන්න මේ ආකාරයෙන් තියෙනවා. මොකද ඒකට හේතුවක් කියනමක් නිසාද නුඹලා මිනිස්යන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ නුඹලාටත් කමා කරනසේක. නමුත් නුඹලා මිනිස්යන්ට ඔහුගේ වරද කමා නොකරන්නහු නම් ඔබගේ පියාණන් වහන්සේ නුඹලාගේ වරද කමා නොකරනසේක. දැන් මේ ආකාරයෙන් සම්පූර්ණයෙන් අපි දකිනවා 15 දක්වාම පදවල ස්වාමින් වහන්සේගේ ආඥාව සඳහන් වෙනවා. දැන් අපි මත්තෙව්ගේ සුභාරංචිය බේස් කරලා එහෙම නැත්නම් මත්තෙව්ගේ සුභාරංචිය අනුව අපි බැලුවොත් මොකද ලූක්ගේ සුභාරංචියට වඩා මත්තෙව්ගේ සුභාරංචිය කියවනකොට අපි චුට්ටක් වැඩිපුර විග්‍රහයක් අපි මෙතන දකිනවා. ඒක නිසා අපි මත්තෙව්ගේ සුභාරංචියෙන් වැඩිපුර හරියට හදාරන්න අපිට පහසු වෙන නිසා අපි ඒක බලමු. මෙතන අද දවසේදී අපි අවධානය යොමු කරන්නට හදන්නේ පළමුවෙනි කොටසේ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි ඔබගේ නාමයට ගෞරව වේවා කියන 9 වෙනි පදයට. දැන් මෙහි ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියලා කිව්වහම මෙතන සඳහන් කරලා තියෙන ආකාරයට බලන්න අපගේ පියාණෙනි කියන එකයි සඳහන් වෙන්නේ. මෙතන කියන්නේ යේසුස් වහන්සේ මෙතන කියනවද මාගේ පියාණෙනි කියලා. මාගේ පියාණෙනි නැහැ. එහෙම කියන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ අපගේ පියාණෙනි. මෙතන අපගේ පියාණෙනි කියලා කිව්වහම සම්පූර්ණයෙන් පිය පුතු සම්බන්ධතාවයක් අපි මෙතනදී දකිනවා. සහ ස්වර්ගයේ වැඩ සිටින කියන කොටස උපුටා ගන්නකොට අපි එතන දකින උන්වහන්සේගේ දේවත්වය. උන්වහන්සේ කොහෙද ඉන්නේ? අප උන්වහන්සේට ලබා දිය යුතු ගෞරවය කෙලෙස විය යුතුද? මෙන්න මේ ආකාරයෙන් උන්වහන්සේගේ යාඥාව පිළිබඳව අපි මේ පළමු කොටසින් දකිනවා. දැන් සම්පූර්ණ කොටස් අපි කියුවා මේ සම්පූර්ණ යාඥාවම අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පොඩ්ඩක් ඒ ගැන අවධානය අපි යොමු කරමු. උන්වහන්සේගේ ස්වාමින් වහන්සේගේ යාඥාවේ කොටස් දෙක මොකද්ද? පළමුවෙනි කොටස මේකේ. පළවෙනි කොටසේ අපි දකිනවා අපි 9 වෙනි පදයේ දැක්ක ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි ඔබගේ නාමයට ගෞරව වේවා. අපි උන්වහන්සේට ආමන්ත්‍රණය කිරීම සහ උන්වහන්සේගේ නාමයේ ගෞරවය පිළිබඳව අපි දකිනවා. පළවෙනි කොටසේ දෙවනුව අපි දකිනවා ඔබගේ රාජ්‍යය ඒවා. එහෙම නැත්නම් උන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන්නේ කියලා අපි බලාපොරොත්තුවක් තියෙනවා උතන. ඊළඟට මේ පළවෙනි කොටසේම අපි දකිනවා ඔබගේ කැමැත්ත සිද්ධ වේවා. එහෙම නැත්නම් උන්වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදීත් පොළොවේදීත් එක හා සමානව සිද්ධ වෙන්නේ කියලා අපි ප්‍රාර්ථනාවක් කරනවා. දැන් ඉල්ලීමක් කරනවා එහෙම නැත්නම්. මෙන්න මේ ආකාරයෙන් මේ කොටස් තුනක් එහෙම නැත්නම් මේ වාක්‍ය තුනක් කරුණු තුනක් අපි පළවෙනි කොටසට අයිති වෙනවා. දැන් මේ ස්වාමින් වහන්සේගේ ආඥාවේ දෙවෙනි කොටසට අපි යනවා. දෙවෙනි අදියර. මෙතන ඒකේ පළමුව අපි දකිනවා අපගේ දවස්පතා භෝජනය අද අපට දුන මැනව. දැන් අපේ කෑම ටික අනේ ස්වාමීනි අපේ කෑම ටික අපිට කොහොම හරි ලබලා දෙන්න. ඊට පස්සේ තමයි අපි කියන්නේ අපේ නායකාරයන්ට අපි කමා කරන්නාක් මෙන් අපේ නායත් අපට කමා කළම. දැන් අපි මේ දෙවෙනි එක අපි දකිනවා මේ දෙවෙනි කොටසේ. තුන්වෙනි එක අපව පරීක්ෂාවට නොපමනුවා නපුරාගෙන අපව ගැලෙව්ව මැනව. දැන් මේ තුන්වෙනි එකත් අපි දකිනවා මේ දෙවෙනි කොටසේ. දැන් පළමු කොටස දෙවියන් වහන්සේට අයිති වූ කොටසක්. එහෙම නැත්නම් දෙවියන් වහන්සේට අදාළ වූ කරුණු සහිත කොටසක්. දෙවෙනි කොටසේ අපි දකින්නේ මේක අපට මිනිස්යාට අදාළ කොටස. මේක හරියට අපි බැලුවාම ආඥා 10 උන්වහන්සේ කතා කරනකොට ආඥා 10 ගොනු කරනවා කොටස් දෙකකට. එහෙම නැත්නම් පළමු ආඥා 4 එක කොටසක් හැටියට දෙවෙනි කොටසට උන්වහන්සේ ඉතුරු ආඥා 6 5 සිට 10 දක්වා වූ කොටස් ටික දෙවෙනි කොටසට අපි දානවා. ඒ කියන්නේ පළමු කොටසෙන් ඒක දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම පිළිබඳව අදාළ වෙනවා. දෙවෙනි කොටස අසල්වැසියාට ප්‍රේම කිරීම පිළිබඳව අදාළ වෙනවා. මේ කොටස් දෙකම එහෙම නැත්නම් පළමු කොටස දේවත්වයටත් දෙවෙනි කොටස මනුෂ්‍යත්වයටත් අදාළ වෙන දසපනත එහෙම නැත්නම් පනත් වැදගත් වූ පනත් දෙක මේ සුද්ධ උන්වහන්සේගේ ස්වාමීන් වහන්සේගේ යාඥාවේදී අපි මේක දකිනවා. දැන් මේ යාඥාවේ කොටස් දෙක එක් කොටස බැගින් ගත්තාම පළමු කොටස අපි දැක්කා මේ ආකාරයෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවෙනි කොටස
අපගේ ආහාර පාන පිළිබඳව පෞකමාව සහ ආරක්ෂාව පිළිබඳවත් අපි ඊට පැහැදිලිවම දකිනවා. එතකොට මේ ආකාරයෙන් අපි බලනකොට පළමු කොටසේ වාක්‍ය පිළිබඳව අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. මෙහි අපි ඉස්සෙල්ලාම බැලුව විදිහට උන්වහන්සේ අපගේ පියාණෙනි කියා ආමන්ත්‍රණය කරනකොට මාගේ පියාණෙනි කියලා කියන්නේ නැතුව උන්වහන්සේ අපව උන්වහන්සේ සමග සහභාගී කර ගැනීමක් අපි දකිනවා. ක්‍රිස්තුස් වහන්සේ සමග අපි උන්වහන්සේට පියාණන් කියලා කියනකොට ක්‍රිස්තුස් වහන්සේ මාගේ සහෝදරයා බවට පත් වෙනවා. එතකොට මේ භාග්‍යය අපට උන්වහන්සේට යාඥා කිරීමේදී ක්‍රිස්තුස් වහන්සේ ලබා දෙනවයි කියලා අපි දකිනවා. මෙතන බලන්න තව දෙයක් මෙතන වැදගත් වෙනවා. ඒ තමයි අප මේ ලෝකේ පෞකාරයන් වූ අපි සියලු දෙනාටම උන්වහන්සේ සිටිනව ස්වර්ගයේ සමග මේ ලෝකයේ හා ස්වර්ගයේ සමග බැඳෙන්න මේ යාඥාව උදව් වෙනවා. මොකද දැන් සමහර වෙලාවට පිටරටවල් වල අපේ කවුරු හරි ඉන්නවා නම් ලංකාවේ ඉන්න කෙනෙක් ඉත ආඩම්බරෙන් කියනවා මගේ අහවල් රටේ ඉන්නවා. මගේ මෙයා මෙන්න මෙහි ඉන්නවා. ඔන්න ඔය වගේ ලොකු ආඩම්බරයක් මෙහි මිනිසුන්ට සාමාන්‍යයෙන් තියෙනවා. ඒක සාමාන්‍ය මිනිස්යන් හැටියට මිනිස්සු තුළ තිබෙනා වූ මේ හැඟීමක් එහෙම නැත්නම් අවබෝධයක්. දැන් ඔතන අපිට මේ වගේම විශාල මේ භාග්යක් පාරට්ටුවක් අපිට තියෙනවා. මොකද්ද? ස්වර්ගයේ සිටින අපගේ පියාණන් අපේ තාත්තා ඉන්නේ ස්වර්ගයේ. අපේ ස්වාමින් වහන්සේ ඉන්නේ ස්වර්ගයේ. ඒ උන්වහන්සේ මහෝත්තමයන්න් මේ සියල්ල මවා අපව ආරක්ෂා කරන තැනන් වහන්සේ. මේ භාග්‍ය අපිට මේ යාඥාව තුළින් ක්‍රිස්තුස් වහන්සේ ලබා දෙනවා. අපි පොඩ්ඩක් හෙබ්‍රේය පොතට පෙරළමු. හෙබ්‍රේය පොතේ අපි හෙබ්‍රේය පොතේ දෙවෙනි පරිච්ඡේදයේ හෙබ්‍රේය 2:11 කියවමු. මක්නිසාද පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද යන සියල්ලෝම එක්කෙනෙකුගෙන්ය. ඒ කාරණේ නිසා උන්වහන්සේ ඔවුන්ට සහෝදරයෝ යයි කියන්ට ලැජ්ජා නොවි. මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සභාව මැදේ ඔබට ප්‍රශංසා ගීතිකා කරන්නෙමි කියනසේක. එතකොට මෙන්න මේක මේ 11-12 පද. හෙබ්‍රේය 2:11-12 පදවල අපි දකිනවා මේ ස්වාමින් වහන්සේ එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ අපට සහෝදරයයයි ආමන්ත්‍රණය කිරීමට කිසිම පැකිලීමක් උන්වහන්සේ තුල නැහැය කියන එක අපි දකිනවා. ඊට පස්සේ මේ යොහන්ගේ පොතට පොඩ්ඩක් පෙරළමු. යොහන් ඊටමත් ප්‍රේමණීය ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය ගෝලයා. උන්වහන්සේගේ ප්‍රේමයේ පිළිබඳවත් උන්වහන්සේට අදාළ කිට්ටුම දේවල්. එහෙම නැත්නම් උන්වහන්සේගේ හැඟීම් දැනීම් පිළිබඳව ඉතා පැහැදිලිවම අපි බලන්න ඕන නම් යොහන්ගේ පොත් කියවන්න ඕනේ. යොහන් ඉතා පැහැදිලිව ලස්සනට ලියන. මොකද මම හිතන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේ සමගම ඔහු බැඳී සෑදී පැහැදී හිටියා. එතනම උන්වහන්සේ සමගම හිටපු නිසා අපි දකිනවා ඒ ඔහු තුල තිබෙනා වූ මේ ගුණය. එහෙම නැත්නම් ඔහු ඉතා ලස්සනට මේවා ලියලා තියෙනවා. අපි යොහන් 17 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ පොඩ්ඩක් පෙරළමු. ඒකේ කියනවා මෙසේ කලේ මා ඔවුන් තුලෙහිද ඔබ මා තුලෙහිද සිටීමෙන් ඔවුන් ඒකත්වයට සම්පූර්ණ ලෙස පැමිණෙන පිණිසත් ඔබ මා එවූ බවද මට ප්‍රේම කලාක් මෙන් ඔවුන්ටද ප්‍රේම කළ බවද ලෝකයා දැනගන්නා පිණිසත්ය. අපි ක්‍රිස්තුස් වහන්සේ තුලත් ක්‍රිස්තුස් වහන්සේ අප තුලත් සිටිනවා. ක්‍රිස්තුස් වහන්සේ ඒ වගේම පියාණන් තුල සිටිනවා. එම නිසා අපි ක්‍රිස්තුස් වහන්සේ තුලින් පියාණන් හා සමග සම්බන්ධ වීමක් මෙතන දකිනවා. මේක හරියට තේරුම් ගන්න ඇත්තටම ඔබටත් මටත් බෑ. මොකද ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන තමයි අපි මේක තේරුම් ගන්නෙ. නමුත් මේකේ සම්පූර්ණ තේරුම් ගැනීම අවබෝධය අපි තේරුම් ගන්නට යන්නේ ස්වර්ගයේ. එතනදී අපි දකි උන්වහන්සේ කොයිතරම් විශාල වූ වරප්‍රසාදයක් අප සියලු දෙනාට උන්වහන්සේ ලබා දෙන්න යනවද කියන එක. ඒකේ තේරුම වැටහීම අපිට තාම මදි. මොකද අපි ස්වර්ගයේ ගැන අවබෝධය ලියවිලි වලට විතරක් සීමා වෙලා තියෙන්නේ. අපිට ඒක හිතා ගන්න බෑ. සහ උන්වහන්සේගේ ප්‍රේමයේ දිගපළල අපිට තාමත් හිතා ගන්න බෑ. මං හිතන විදිහට මං කියවලා තියෙන විදිහට අපි උන්වහන්සේගේ ප්‍රේමයේ පිළිබඳව ස්වර්ගයට ගිහිල්ලා
ඒ අවුරුදු 16 කාලයට අපගේ සදාකාලය අපි එහි ජීවත් අලුත් පොළවේ ජීවත් වෙන්න යන සදාකාලිකවත් උන්වහන්සේගේ ප්‍රේමයේ පිළිබඳව අපි හදාරනවලු. එතකොට ඒකේ දිගපළල අපිට මේ මිනිස්යන් වූ අපිට දැන් ප්‍රකාශ කිරීම අමාරුයි. දැන් මෙතන අපි දකිනවා පෞකාර වූ අපිව උන්වහන්සේ පවුලේ කෙනෙක් කොට උන්වහන්සේ සමග සම්බන්ධ කර ගැනීමක් අපි මෙතනදී දකිනවා. අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේගේ බෞතිස්මයේදී දිව්‍යන් වහන්සේ විසින් මේ මාගේ ඒකජාතක පුත්‍රයාණන්ය කියලා ඊටා ලස්සනට උන්වහන්සේ පිළිබඳව සාක්ෂි දරනවා ඊටමත් සන්තෝෂයෙන්. අපිට කවදා හරි තනිකමක් පාළුවක් දෙකලා මේ දැනিলা තියනවද කියලා කල්පනා කරලා බලමු. අපිට කවුරුත් නැහැ. උදව්වට කවුරුත්ම නැහැ. සමහර වෙලාවට මේ පිටරටවල් වලට ගිහිල්ලා ඉන්න අපේ සහෝදර සහෝදරයන් හිතනවා අනේ මගේ කවුරුත්ම මේ හරි අවට නැහැනේ. දැන් මේ අසනීපයක් වුණොත් මට කවුද ඉන්නේ? එතකොට මෙන්න මේ වගේ හැඟීම් අපට හැම වෙලාවෙම එනවා. එහෙම ආපු හැම අවස්ථාවකදීම අපි මතක තබා ගත යුතුයි. ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේ අපට යාඥාවක දුරින් තමයි උන්වහන්සේ ඉන්නේ. උන්වහන්සේට අපි යාඥා කරපු ගමන්ම අපි උන්වහන්සේ හා සමග සම්බන්ධ වෙනවයි කියලා අපි දකිනවා. අපි මේ යොහන් තුමාගේ ලියවිලි වලටම නැවතත් අපි යන් 1 යොහන් මේ පාර අපි කියවන්නේ 1 යොහන් පොතට පෙරළමු. 1 යොහන් 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. 1 යොහන් 3:2 අපි කියවනවා ප්‍රේමවන්තේනි දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නේ මුදයි තවම ප්‍රකාශ වී නැත. මෙන්න මේක තමයි මම අපේ ඔයගලන්ට මම ඉස්සෙල්ලා කිව්වේ. මොකද යොහන් තුමත් කියනවා තාම මේක ප්‍රකාශ වෙලා නැහැ. අපි කොයි ආකාරව සිටින්න යනවද කියන එක අපිට තාම වැටහීමක් තාම නැහැ. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වන බව දනිමු. මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමු. අපි උන්වහන්සේ සමග උන්වහන්සේ හා සමානව අපි වෙනස් කරන්නට යනවා. අපි කොහොම වෙයිද කියන එක අපිට හිතා ගන්න බෑ. ඒක යොහන් තුමත් සඳහන් කරනවා. උන්වහන්සේ එනකොට අපි එතකල් අපි ඉවසීමෙන් බලාගෙන ඉමු. දැන් ඊළඟට යොහන් තුමාගේම තවත් පදයක් කියවන්න කැමති. යොහන් 1 යොහන් පොතේ 1 යොහන් 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. 1 යොහන් 4:16 කියනවා දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාස කරගෙන සිටිමු. දෙවියන් වහන්සේගේ ප්‍රේමෙහි පවතිනා දෙවියන් වහන්සේ තුල සිටි දෙවියන් වහන්සේද ඔහු තුල සිටිනසේක. අපි ප්‍රේමයෙන් යුක්තව උන්වහන්සේ සමග බැඳී සිටිනවා. උන්වහන්සේ අපත් සමග බැඳී සිටිනවා. මේක තමයි ක්‍රිස්තියානිකාරයට තිබෙන විශාල වූ සන්තෝෂය. එහෙම නැත්නම් වරප්‍රසාදය. බොහෝ විට අපි බයිබලේ පොරොන්දු දකිනවා. පොරොන්දු දැක්කාම අපිට හරි සන්තෝෂයි. අනේ මෙහෙම පොරොන්දුවක් අපිට තියෙනවා. උන්වහන්සේ කිසි කාලයක මේ පොරොන්දු කඩ කරන්නේ නැහැ කියලා තියෙනවා. ඒක නිසා අපි උන්වහන්සේගේ පොරොන්දු වලට අපි ගොඩක් සන්තෝෂයි. ඒ වගේම අපි දකිනවා සමහර වෙලාවට ධෛර්යය ගෙන දෙන වචන. බයිබලයේ තුල අපි දකිනවා. උන්වහන්සේ විශාල ධෛර්යයක් අපිට ගෙනත් දෙනවා මේ බයිබලයේ තියෙන වචන තුලින්. එතකොට මේවා අපි හදාරනකොට හුඟක් වෙලාවට අපි ඉතා ප්‍රීති වෙනවා මේකෙන්. අනේ ස්වාමීනි ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි මෙන්න මේ වගේ වචන බයිබලයේ තිබීම ගැන. ඔබ වහන්සේ අපිට මේ තුලින් කතා කිරීම ගැන ඔබ වහන්සේ ස්තුතියි කියලා කියනවා. අපි ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. අපි මේ සන්තෝෂ වීමත් තුල ක්‍රිස්තුස් වහන්සේ අපි පියාණන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කිරීම තුල උන්වහන්සේට ගෞරවය දීම තුල අපට තවත් දෙයක් අපට බලපානවා. මොකක්ද ඒක? අපිට විශාල වගකීමක් පැවරෙනවා. මේ වගකීම ගැන දැන් අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයන් හැටියට පළමු වගකීම තමයි අපි ඊතා වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. මොකද අපි කවුද? සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. අපි දෙවි පියාණන්ගේ දරුවෝ. දෙවි පියාණන්ගේ දරුවෝ පියාණන් වහන්සේ හා සමානව උන්වහන්සේගේ චරිතයට සමානව අපි හැසිරිය යුතුයි. ඒ පිළිබඳව විශාල වගකීමක් අපට තියෙනවා. නිකම් උදාහරණයක් ගත්තාම නිකමට කල්පනා කරලා බලන්න. අද දවසේදී දේශපාලඥයන්ගේ දරුවෝ ගත්තාම එහෙම නැත්නම් විශාල මේ
කියමුකෝ හුඟක් වෙලාවට මේ ස්වාමින් වහන්සේ ගෙන් බැහැරව ඒ කියන්නේ මේ ලෞකික පැත්තෙන් ගත්තාම මේ හුඟක් ඉන්නවනේ මේ විශේෂ පුද්ගලයෝ වරප්‍රසාදලත් ප්‍රභූපන්තියයි. දැන් මේ ප්‍රභූපන්තියේ කෙනෙක්ගේ දරුවෙක් මොකක් හරි වරදක් කරපු ගමන් එක පාරටම පත්තරේ ඊළඟ දවසේ හෙඩ්ලයින්ස් වලට එනවා. ඇයි අර තාත්තගේ නමට මේගොල්ලෝ කොහොම හරි කැලලක් ඇති කරන්න ඕනේ කියලා මේ ජනාධිපතිගේ ආගමැතිගේ එහෙම නැත්නම් අර ඇමතිගේ මේ ඇමතිගේ മന്ത്രി කෙනෙක්ගේ විපක්ෂයේ ඉන්න කෙනෙක්ගේ ඔන්න මේ අහවලාගේ මේ ඊට පස්සේ නළුවෙක්ගේ නිලියක්ගේ ඔන්න දරුවෝ මෙන්න මෙහෙම කළා අර එහෙම කළා ඔන්න ඇක්සිඩන්ට් එකක් කරා මේ ආකාරයෙන්. එතකොට කාගේ නමද කැත කරන්න බලාගෙන ඉන්නේ මේ මිනිස්සු? පියාගේ නම. එහෙම නැත්නම් මව්ගේ නම කැත කරන්න බලාගෙන ඉන්නා වූ පිරිසක්. දැන් මේක නිසා අද දවසේදී මාත් ඔබත් සියලු දෙනාම දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියලා අපි හඳුන්වා ගන්නකොට අපිට විශාල වගකීමක් පැවරෙනවා. අපගේ වචනේ, අපගේ ක්‍රියා, ඇඳුම් පැළඳුම්, චරිතය සහ අනිකුත් සියලුම ක්‍රියාකාරකම් අර දෙවියන් වහන්සේගේ දරුවෝ කියන වගකීමෙන් යුක්තව අපි ක්‍රියා කරනවාද කියන එක. ඊළඟට අපි ආශ්‍රය කරන්නේ කොයි වගේ අයවද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. දැන් දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අපි ආශ්‍රය කරන්නේ කොයි වගේ අයද? බේබද්දෝ මිනිමරුවෝ. අනිවාර්යෙන් අපි ආශ්‍රය කිරීම ගැන මම වරදක් කියන්නේ නැහැ. මොකද අපි ආශ්‍රය කිරීම තුළ ඔවුන් තුළ අපි ආශ්‍රය කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය වුන්ට දැනගන්න හරිනවා නම් ඒක වෙනම එකක්. නමුත් එහෙම නැතුව ඔවුන් සමග අසම ලෙස සම්බන්ධ වෙමින් අපි ඔවුන් සමග කමින් බොමින් ඔවුන් සමග සැපසෙල්ලමේ යෙදෙනවාද? අපි එහෙමනම් දෙවියන් වහන්සේගේ නාමයට මොකද කරන්නේ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට අපගේ විනෝදාංශ අපි කාලය ගත කරන්නේ කොහොමද? අපගේ මේ අමතර කාලේ එහෙම නැත්නම් අපි විවේක පාඩුවේ ඉන්න අවස්ථාවලදී අපි කොහොමද කාලය ගත කරන්නේ? මේ ආකාරයෙන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියන වගකීම අප මත පැවරෙනවා මේ උන්වහන්සේගේ යාඥාවේ මුල් පේලියෙන්ම ස්වර්ගයේ සිටින අපගේ පියාණෙනි කියලා අපි කියනකොට අපි ඔබ වහන්සේ දුන්නා වූ සීලුම වගකීම් වලට අපි යටත් කියන හැඟීම අපට එන්න ඕනේ. ඒ බර අපගේ හිතවලට දැනෙන්න ඕනේ. දෙවනුව අපි බලන්න ඕනේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිළිබඳව. දෙවියන් වහන්සේට අපි ප්‍රේමයෙන් යුක්තවද මේ අඳගහන්නේ? ස්වර්ගයේ සිටින අපගේ පියාණෙනි කියලා කියනකොට අනේ තාත්තේ කියලා කියනවා වගේ හැඟීමක් අප තුල තියෙන්න ඕනේ. මං අහලා තියෙනවා සමහරක් අය මේ මෑතකදී මේ තාත්තේ කිය යාඥා කරනවා. මේ මට ටිකක් අමාරුත් වුණා ඔක අහගෙන ඉන්න. මේ කොහොම හරි මං ඒකේ වරදක් දකින්නේ නැහැ දෙවෙනි කොටස පිළිබඳව. ඒ කියන්නේ මේ ස්වර්ගයේ සිටින අපගේ පියාණෙනි කියනකොට තාත්තා කියන එක ගැන ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ සිටින්නේ ස්වර්ගයේ කියලා කියනකොට අන්න එතනදී අපට ටිකක් පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා තමයි අපි ගෞරවයෙන් යුක්තව අපගේ පියාණෙනි කියලා අපි ආමන්ත්‍රණය කරන්නේ. එතකොට ඒ ගැනත් අපි බලන්න ඕනේ අපගේ ප්‍රේමය සැබෑ එකක්ද? දෙවියන් වහන්සේ පිළිබඳ වූ අපගේ ප්‍රේමය කොයි ආකාරයේද? ඊළඟට උන්වහන්සේට අපි ප්‍රේම කරනවා නම් උන්වහන්සේ පියාණන් හැටියට අපි සලකනවා නම් අපි මොකද්ද කළ යුත්තේ? බයිබලයට අනුව උන්වහන්සේට ප්‍රේම කරන්නෝ සියලු දෙනා උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කළ යුතුයි කියන එක අපි දකිනවා. එතකොට අපි අනිවාර්යයෙන්ම ආඥා ආරක්ෂා කළ යුතුයි. උන්වහන්සේ මෙන් ප්‍රේමයෙන් හැසිරෙන්න අපි වගා බලාගත යුතුයි. මේකත් අපි බලන්න ඕන තව දෙයක්. තුන්වෙනි කාරණය අපිට පැවරෙන තුන්වෙනි වගකීම තමයි අපගේ සහෝදර සහෝදරියන්ට අප ප්‍රේම කිරීම. සහෝදර සහෝදරයන්ට අප ප්‍රේම කිරීම. කොහොමද ඒක වෙන්නේ? දැන් මම ඔයිට කලිනුත් දේශනාවකදී කියලා ඇති මට මතක හැටියට අපි දෙවියන් වහන්සේට පියාණෙනි කියා ආමන්ත්‍රණය කරනකොට උන්වහන්සේට පියාණෙනි කියලා ආමන්ත්‍රණය කරන සියලු දෙනා අපට සහෝදරයෝ නැත්නම් සහෝදරයන් බවට පත් වෙනවා. එතකොට ඕන් වෙනුවෙන් අපේ වගකීම කෙසේ වෙනවාද කියන එක ගැනත් අපි වගකීමෙන් යුක්තව බැලිය යුතු කාරණාවක්. හතරවෙනි වගකීම තමයි උන්වහන්සේට කැමති ආකාරයට අපගේ ජීවිතය හැඩගස්සාගෙන තියනවාද? අපි උන්වහන්සේ අපේ පියාණන් නම් පියාණන් කැමති විදිහට අපි
හැඩ ගැහිලා ඉන්නවද? උන්වහන්සේව සන්තෝෂ කරන්න පුළුවන් විදිහටද අපි හැසිරෙන්නේ? අපගේ සියලු දේවල් වලින් උන්වහන්සේ ගොඩක් සන්තෝෂ වෙනවද? මෙන්න මේ පිළිබඳව අපි වගකීමෙන් යුක්තව බැලිය යුතුයි. අපි ඊළඟට උන්වහන්සේ ගැන ආමන්ත්‍රණය කරනකොට අපි උන්වහන්සේට පුද කරන ගෞරවය පිළිබඳව අපි දකිනවා. අපි මොකද උන්වහන්සේට ගෞරව කළ යුතුයි කියන එක අපි සියලු දෙනා දන්නවා. නමුත් අපි ස්වාමීන් වහන්සේගේ යාඥාවේදී අපි දකිනවා ස්වර්ගයේ සිටින අපගේ පියාණෙනි ඔබ වහන්සේගේ නාමයට ගෞරවය වේවා කියලා අපි දකිනවා. එතකොට මේ උන්වහන්සේගේ නාමයට ගෞරවය කියනීම පිළිබඳව අපි ගීතාවලිය පොතට පොඩ්ඩක් පෙරළුමු. දාවිත් ඉතාමත් ලස්සනට උන්වහන්සේට ප්‍රේම කළා වූ මේ ගීතිකාකාරයා හැටියට රජ කෙනෙක් හැටියට මේ අපි දාවිත්ගේ පොත් වලින් අපිට මේ දේ ලස්සනට බලා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ගීතාවලිය 115 තුන්වෙනි පරිච්ඡේදය කියවමු. 115 අපි දකිනවා එහෙත් අපේ දෙවියන් වහන්සේ ස්වර්ගයේය. උන්වහන්සේ කැමති කොයි දෙයක් නමුත් කළසේක. උන්වහන්සේ කොයිද ඉන්නේ? ස්වර්ගයේ ඉන්නේ. එතකොට උන්වහන්සේ කැමති දේ කරන්නට උන්වහන්සේට බලය තියෙනවා. එතකොට උන්වහන්සේ ඉන්නේ ස්වර්ගයේ නම් උන්වහන්සේ අපත් සමග වැඩ සිටිනවා අනිවාර්යයෙන්ම සුද්ධාත්මයන් වහන්සේ තුලින්. නමුත් අපි හැම වෙලාවකදීම උන්වහන්සේට ආමන්ත්‍රණය කරනකොට එහෙම නැත්නම් අපි යාඥා කරනකොට අපි මතක තබා ගත යුතුයි. අපි යාඥාවේදී උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපි ස්වර්ගයේ මණ්ඩපයට ඇතුල් වෙනවා. ශුද්ධස්ථානයේ අතිශුද්ධස්ථානයේ මේ අතිශුද්ධස්ථානයේ දෙවියන් වහන්සේගේ වැඩ සිටින මහත් වූ තේජසෙන් යුක්ත වූ සිංහාසනයේට ඒ අභිමුඛයට අපි සියලු දෙනා යනවා. එම නිසා තමයි අපි යාඥා කරනකොට ඊටමත් බැගෑපත් වෙමින් උන්වහන්සේට සියලුම ගෞරව දක්වමින් අපි යාඥා කළ යුත්තේ. ඒකම එහෙම නැතුව එන්න යන්න ඔන්න ඔහොම කිය යාඥා කරන්න අපිට කිසිසේත්ම අපිට අවකාශයක් නැහැ. මොකද උන්වහන්සේට අපි යාඥා කරනකොට අපි මේ මොහොතේම එලෙන් ජොයිට් සහෝදරිය කියනවා අපි දනින් හිඳ උන්වහන්සේට යාඥා කිරීම අනිවාර්ය කරගත යුතුයි. අපිට මොකක් හරි අසනීපයක් නොමැතිනම් අනිවාර්යෙන් අපගේ යාඥා දනින් ඉඳලා කරන්න ඕනේ. මේ රෙකෝඩින් එක අපි මෙතන කරන අවස්ථාවේ අපිට මෙතන ඉඩ පහසු මදි. එතකොට අපිට හිතගෙන අපිට මේ යාඥාව කරන්න සිද්ධ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි සියලු දෙනාම මේ යාඥා කිරීමේදී හුඟ අවස්ථාවකදී අපි දනින් හිඳ යාඥා කිරීම වැදගත් කියන එක පොඩ්ඩක් අපි මතක තියාගමු. නමුත් ඒනොක් මෙන් අපි ඇවිදින කලත් උන්වහන්සේට කතා කිරීම ගැන වරදක් නැහැ. නමුත් අපි සීළු ගෞරව සහිතව යාඥා කිරීමේදී අපි මේ පිළිබඳව අපි අවධානය යොමු කිරීම ගැන අපි සලකා බැලිය යුතුයි. හරි. අපි මේ සියල්ල බැලුවයින් පස්සේ අපිට තව දෙයක් දැන් මතක් වෙනවා. අපිට ඔච්චර ප්‍රේම කරන දෙවි කෙනෙක් ඉන්නවා නම් අපි උන්වහන්සේට ප්‍රේම කරනවා, අපි උන්වහන්සේ අපට ප්‍රේම කරනවා, අපි උන්වහන්සේ තුල සිටිනවා සහ උන්වහන්සේ අප තුල සිටිනවා. මේ ආකාරයෙන් අපි කියනවා අපිට මේ ප්‍රශ්න මෙච්චර තෝගයක් තියෙන්නේ මොකද? අපි මේ ප්‍රශ්න වලට අපි මේ ඇයි මෙච්චර මේ ප්‍රශ්න වලට අපි මුහුණ දීලා ඉන්නේ? ඇයි ඒ කියන ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. අපි පොඩ්ඩක් ගීතාවලියට පෙරළමු. ගීතාවලිය පොතේ ගීතාවලිය 56. ගීතාවලිය 56 2 සහ 3 පද අපි කියවමු. අපි 1 2 3 පද කියවමු ගීතාවලිය 56. දෙවියන් වහන්සේ මට කරුණා කළ මැනව. මක්නිසාද මිනිසයා මා ගිල ගන්නට කැමැත්තේය. ඔහු දවස මුළුල්ලේ යුද්ධ කරමින් මට පීඩා කරයි. මාගේ ඉදිරිකාරයෝ දවස මුළුල්ලේම මා ගිල දමන්නට කැමැත්තෝය. මක්නිසාද බොහෝ දෙනෙක් උඩඟු කමින් මට විරුද්ධව යුද්ධ කරති. මට බය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි. මෙන්න මෙතනට දැන් අපි ආවා. අපගේ මේ ප්‍රශ්න හුඟක් ඒවට මුල ඇවිල්ලා අප තුල තිබෙනා වූ බය. මොකද්ද මේ බය? මට අසනීප වෙයි කියන බය. මම මැරෙයි කියන බය. මගේ රස්සාව අහිමි වෙයි කියන බය. මට මේ ගෙවල් දොරවල් නැති වෙයි කියන බය. මට මේ තියෙන සියලු දේ අහිමි වෙයිද කියන බය. මාත් එක්ක සිටිනා වූ යහළු මිත්‍රාදීන් නෑයන් පවුලේ අය මට අහිමි වෙයි කියන බය. මේ බය අපි සියලු දෙනාට
තිබෙනවා. මේ 56 තුන්වෙනි පදයේ බලන්න ගීතාවලිය 56:3 මට බය ඇති කල මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි. දැන් මට බය ඇති වෙනවා. අනිවාර්යයෙන් මිනිස්යන් හැටියට අපිට බය ඇති වෙනවා. නමුත් අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා නම් අපිට ඒ බය නැති කරගන්න අපට පුළුවන්. අපි හුඟක් වෙලාවට අපි නොසිතන්නා වූ දෙයක් තමයි මේ බය නැති කරගන්න අපි උන්වහන්සේට ලං විය යුතුයි කියන එක. අපි සමහර වෙලාවට උන්වහන්සේ බය නිසා අපි දුවනකොට උන්වහන්සේවත් අතහැරලම තමයි අපි කෙලින්ම දුවන්නේ. අපි එලිදරව් පොතට පොඩ්ඩක් පෙරළුමු. එලිදරව් 19:4 උන්වහන්සේට අපි ගෞරව සහිතව උන්වහන්සේගෙන් කන්නලව් කරනකොට එහෙම නැත්නම් උන්වහන්සේ කවුද කියන එක අපි හරියට දැනගෙන ඉන්නකොට අපිට ඇති වෙන බය පහවි යයි. මොකද අපත් සමග සිටින තැනන් වහන්සේ ඊටමත් බලගත් තැනන් වහන්සේ. එතකොට උන්වහන්සේ තුලින් අපිට හැම දෙයක්ම කරන්න පුළුවන් කියන එක අපි බයිබලයේ දකිනවා. ඒ අනුව අපිට මේ උන්වහන්සේට ගෞරව දෙන්න ඒ තුලින් අපගේ සිතේ තිබෙනා වූ බය නැති කරගන්නත් අපිට පුළුවන්කම ලැබෙයි. හරි එලිදරව් 19 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියවමු. වැඩිමහල්ලන් 24 දෙනාද ජීවමාන සත්වයන් 4 දෙනාද වැටි ආමේන් හලෙලූයා කියමින් සිංහාසනේ වැඩ හිඳින දෙවියන් වහන්සේට নমස්කාර කළෝය. নমස්කාර කළෝය. කවුද? වැඩිමහල්ලන් 24යි අර සත්වයන් 4යි ඔක්කොම එකතු වෙලා මුළු ස්වර්ගීය සේනාවම බිම වැටි උන්වහන්සේට নমස්කාර කළායි කියලා දකිනවා. අපි උන්වහන්සේට මේ ස්වර්ගීය වාසීන් ස්වර්ගයේ වාසය කරන්නා වූ අය. ඔවුන් බිම වැටිලා උන්වහන්සේට নমස්කාර කරනකොට පාපී වූ අපි උන්වහන්සේට নমස්කාර කරන්නේ කොහොමද? ඔන්න ඊළඟ ප්‍රශ්නේ අපිට පැන නගිනවා. උන්වහන්සේගේ නාමයට ගෞරවය වේවා යයි අපි හැම වෙලාවෙම කියනකොට මේ ගෞරවය වේවා කියලා කියනකොට මේක ඉබේ ඇති වෙන දෙයක්ද? කවුරු හරි ගේ ගෞරවය ගේන්න එපැයි. නැත්නම් ඉබේ සිද්ධ වෙනවද මොකුත්? නැහැ. අපි ප්‍රාර්ථනා කළා කියලා එහෙම සිද්ධ වෙන්න යන්නේ නැහැ. නමුත් අපි මේ ගෞරවය ගෙන ඒම අනිවාර්යයි. මේ ගෞරවය ගේන්නේ කවුද? අපි ගේන්න ඕනේ උන්වහන්සේට. මොකද දේව දූතයන් හැම වෙලාවකදීම උන්වහන්සේගේ නාමයේ ගෞරවයට පත් කරනවා. නමුත් අපි එසේ නොවේ. ඔයගලන්ට වෙලා තියෙනකොට කරුණා කරලා කියවලා බලන්න අපි කොහොමද මේ ගෞරවය ගේන්නේ? එහෙම නැත්නම් මේ ගෞරවයේ ගැඹුර පිළිබඳව ලෙවි කතාව 11:45 අපිට කියවන්න පුළුවන්. ගීතාවලිය 89:18 බලන්න කියවන්න. එසේකියල් 36 වෙනි පරිච්ඡේදයේ 22 සිට 27 උන්වහන්සේගේ නාමයේ සහිත ගෞරව දැක්වීම පිළිබඳව අපි මෙතනදී දකිනවා. දැන් අලුත් ගිවිසුමට පොඩ්ඩක් අරන් බැලුවොත් අලුත් ගිවිසුමේ මාර්ගයේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 24 අපි දකිනවා දෙවියන් වහන්සේ ශුද්ධ තනන් වහන්සේය කියලා මේ යක්ෂයා කියනවා. මොකද යක්ෂාවේශ වූ පිරිසක් මේ කෙනෙක් මැද්දට උන්වහන්සේ යනකොට ඒ යක්ෂාවේශ වූ මිනිසයා කියනවා දෙවියන් වහන්සේගේ ශුද්ධ තනන් වහන්සේ ඔබ වහන්සේ මට මොකද්ද කරන්න මේ ආවේ මෙතනට? ඔන්න ඔහොම තමයි යක්ෂයා උන්වහන්සේ බල්ලා ආමන්ත්‍රණය කළායි කියලා අපි දකින්නේ. අපි පොඩ්ඩක් නැවතත් යෝහන්ගේ පොතට පෙරළුමු. අපි යෝහන්ගේ පොතෙන්ම තමයි යෝහන් විසින් ලිව්වා වූ දේවල්මයි අපි අද දවසේ ගොඩක් කියෙව්වේ. යෝහන්ගේ පොතෙන් 12 වෙනි පරිච්ඡේදයේ පොඩ්ඩක් පෙරළුමු අපි. යෝහන් 12:28 වෙනි පදය. 12:28 කියනවා ඊළඟ පිටුවේ අපි දකින්නේ ඔව් යෝහන් 12:28 පියාණෙනි ඔබගේ නාමයේ මහිමයට පැමිණෙව්ව මැනවයි කීසේක එවිට මම එය මහිමයට පැමිණවීමි නැවතත් මහිමයට පමුණුවන්නේමයි අහසෙන් හඬක් නික්මුනේය. දැන් අපි චුට්ටක් මේක ගැන බැලුවොත් පියාණෙනි ඔබගේ නාමය මහිමයට පැමිණෙව්ව මැනවයි කීසේක. ඔන්න උන්වහන්සේ කියනවා මේක කියන්නේ යේසුස් වහන්සේ කියන ඔබ වහන්සේගේ නාමයේ මහිමයට පත් කරන්න ස්වාමීනි. එතකොට එවිට මම එය මහිමයට පැමිණවීමි. ඔන්න කියනවා උන්වහන්සේ පැමිණවීමි. මේ කවුද? මේක අහසින් නික්මුණු හඬක් මේක. නික්මුණු හඬක්. උන්වහන්සේගේ නාමයේ මහිමයට පත් උනේ කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ තුලින්. ක්‍රිස්තුස් වහන්සේ තුලින් අනිවාර්යයෙන්ම මේක සිද්ධ වුණා. ඒක තමයි දෙවියන් වහන්සේ මේ සාක්ෂි දෙන්නේ.
මම ඒ මහිමයට පැමිණවීමි කියලා සඳහන් කරනවා. ඊළඟට අපි දකිනවා නැවතත් මහිමයට පමුණුවන්නෙමි අනාගත වාක්‍යයෙන්. අනාගත මේ කාලයෙන් අපි දකිනවා කියන අනාගතයේදී මේක මේ සිද්ධ වෙන්න යනවා. අනාගතයේදී උන්වහන්සේගේ නාමයේ ගෞරවයට පත් කරන්නට යන්නේ කවුද? මේ යේසුස් වහන්සේ නාමයේ ගෞරවයට පත් කළා. අනාගතයේදී අපි ක්‍රිස්තුස් වහන්සේ සමග එකතු වෙලා දෙවියන් වහන්සේගේ නාමයේ ගෞරවයට පත් කරන්නට යනවා. මේක අපි හිතේ තබා ගත යුතුයි. අද දවසේදී අපි හුඟක් වෙලාවට නොසිතන්නා වූ මේ ස්වාමින් වහන්සේගේ යාඥාව තුල කොයි තරම් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් වුණාද? අවසාන වශයෙන් මම ඔයගලන්ට කියන්න කැමති අපි උන්වහන්සේගේ පනත් ආරක්ෂා කරගනිමින් උන්වහන්සේගේ පනත් මෙනෙහි කරගනිමින් ස්වාමින් වහන්සේගේ යාඥාව අපි යාඥාවක් ඇටියට කළ යුතුයි. අපි ගීතාවලියට නැවතත් පෙරළමු. මේ ගීතාවලිය 111 ගීතාවලිය 111 ගීතාවලිය 111 9 සහ 10 පද. උන්වහන්සේ තමන් සෙනගට මිදීම එවූසේක. තමන් ගිවිසුම සදාකාලයටම නියම කළසේක. උන්වහන්සේගේ නාමය ශුද්ධය ගරු කටයුතුය. ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම ප්‍රඥාවේ පටන් ගැන්මය. ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය. එතකොට උන්වහන්සේගේ නාමයක් ඒට අපි කළ යුතු ගෞරවයක් පිළිබඳව අපි ඉතා ලස්සනට බලන්න උන්වහන්සේ අපට මේ දුන්නා වූ මේ වරප්‍රසාදය ගැන උන්වහන්සේට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි උන්වහන්සේට ආමන්ත්‍රණය කරමින් ගෞරවයෙන් යුක්තව උන්වහන්සේට নমස්කාර කරමින් নমස්කාර පූර්වකව අපි ස්වාමින් වහන්සේගේ යාඥාව ආරම්භ කිරීම අපි කළ යුතුයි කියන එක මතක් කරමින් අද දවසේදී ස්වාමින් වහන්සේට නැවතත් ස්තුතිවන්ත වෙමින් මේ අවස්ථාවේදී මම නිහඬ වෙනවා. ස්වාමින් වහන්සේගේ නාමයට ගෞරව වේවා. ආමෙන්. එහෙමනම් අපි සියලු දෙනා නැවත වතාවක් ස්වාමින් වහන්සේ අපිට කළා වූ උන්වහන්සේ අපිට කරන්නා වූ සියලු දේට ස්තුතිවන්ත වෙමින් අපි උන්වහන්සේට යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපට මහත්සේ ප්‍රේම කරන්නා වූ දෙවිපියාණන් වහන්සේ මේ අනගි අවස්ථාවට නැවතත් ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමීනි ඔබ වහන්සේගේ නාමයේ ගෞරවය වන පිණිස අපි හැසිරෙන්නට අපගේ ක්‍රියාකාරකම් තිබෙන්නට ඔබ වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන අපට උදව් කරන මෙන් ඉල්ලා සිටිමු. අනේ ස්වාමීනි ලෙඩින් දුකින් කනගාටුවෙන් ප්‍රශ්න වලින් මිරිකී සිටිනා වූ ඔබ වහන්සේගේ දරුවන්ට උදව් කරන මෙන් උදක් ඉල්ලා සිටිමු. ඔවුන්ට අපට වෙන්න පුළුවන් සියලුම උදව් අපගේ සහෝදරයන් වෙනුවෙන් අපි කළ යුතු දේ අපට මතක් කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමු. ස්වාමීනි නැවතත් ඔබ වහන්සේ අපගේ ජීවිතවල කර තිබෙනා වූ සියලුම දේට ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමින් ඔබ වහන්සේගේ ප්‍රේමය අප තුළ වර්ධනය වෙමින් ඔබ වහන්සේගේ චරිතය අප තුළ වර්ධනය වෙමින් ඔබ වහන්සේගේ ඊමට අපි සියලු දෙනා සූදානම් වෙන්නට ඔබ වහන්සේ අපට වරම් දෙන මෙන් ඉල්ලා සිටිමින් අප කලාව පව් වලට කමාව දායද සිටමින් යටත් වන්නේ අපගේ ගැලවුම්කාරෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමය උදෙසාය. ආමෙන්. ආමෙන්. නැවත වතාවක් අප සමග සම්බන්ධ වීම ගැන ඔබ සියලු දෙනාට ස්වාමින් වහන්සේ තුළ ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාට සුබ සබත් දවසක් වේවා.